හොරණ සීලස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතෙන් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක සූදානන් වෙන්නේ. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා ඔබ බොහෝ වෙලාවට මේ දිනවල ටිකක් බයෙන් තැති ගැනීමකින් මේ දිනවල වේගෙන් පැතිරීගෙන යන මේ කොරෝනා වසංගතයත් සමග ඔබ ගමන් බිමන් අඩු කරලා ඔබේ නිවෙස්වලට වෙලා ඔබ බොහෝ බයකින් ඉන්න බව අපි දන්නවා. පිංහතුනේ ඒ වගේම ලෝකෙ පුරා විශාල පිරිසක් අපේ ශ්‍රී ලාංකිකයෝ ගත්තත් ලෝක යුරෝපයේ මැද පෙරදිග බොහෝ රටවල දිනකට දහස් ගණන් කොරෝනා රෝගීන් වාර්තාාවෙන එවැනි රටවල සිටිමින් බොහෝ අපහසුතාවයන් විඳගෙන අපේ රටට ඒගණ්ඩ බැරුව සිටින පිරිසින්නවා. තිගේ හැම දෙනාමත් මේ ධර්මය ශ්‍රවණය කරනවා. ති ඔබ හැම දෙනාටමත් ඒ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනයෙන් නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනිය අද අපි කතා කරන්නේ. අපි කාටත් වැදගත් මේ ධර්මමාර්ගය තුළ අපි ගමන් කරන ආකාරය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවා උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතු භගවතෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි මනාකොට දේශනා කරලා තිබෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි කෙනෙක අර්ථය තමයි මනාකොට දේශනා කොළ ධර්මය. ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන. එහි මුල මැද අග කල්්‍යයාන ධර්මයන් ගැලපෙන විදිහට දේශනා කරපු ධර්මයන්. එහි මුල තියෙන්නේ සීල කොටස. මධ්‍යයේ සමාධිය. අග ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා හැටියට වර්ධනය කළ යුතු ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කල්්‍යයාන ධර්මය. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනක් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්තව පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. පිරිසිදු නිවන් මගම ඒ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්නේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාක්ඛාතයි. ඊළඟට සන්දිට්ටිකයි මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන්ගේ ධර්මය. බුදුහාමුදුරන්ගේ කාලේ ඒ කාලෙට විතරයි අදට බෑ කියල එකක් නෑ. මේ ධර්මයේ අකාලිකයි ඕනම කාලයකට
බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ යමෙක් ධර්මය අවබෝධ කරානං ඒත් මේ ආර්යෂ්ඨායික මාර්ගයේ වඩලා සීල සමාධි ප්‍රඥාව වඩලා මයි මාර්ග පල් ලැබුවේ. වර්තමානි කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මගඵල ලබනවනං ඒ කෙනාටත් සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත මේ මාර්ගයමයි වඩන්න තිය. එකම මාර්ග එකම නිවන් මග. අනාගත ලෝකයට සීල සමාධි ප්‍රඥාව වෙනස් වෙන්නේ. නිවන් මග වෙනස් වෙන්නේ. ඒත් යමෙක් ධර්මය අවබෝධ කරනවනං ඒත් මේ මාර්ගයම වඩලා ඒ පිළිවලටයි ධර්ම අවබෝධය ලබන්න. ඒ නිවන් මග අකාලිකයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආර්යෂ්ඨායික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේගේ පළවෙනිම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවය එදා ලෝකෙට දේශනා කරේ මේ ආර්යෂ්ඨායික මාර්ගය හොයාගත්ත හැටි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලා ඉදිරි. එදා මනුස්සලෝකෙන් 5 දෙනෙක් බණහන්ඩ වාඩි වුණාට දස දහසක් ලෝක දහතුවල දෙවියන් අහසි පිරිලා ඉතිරිලා බණැහුවා. එදා බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විස්තර කරා ද්වේමේ භික්කවේ අන්ත අමහණෙනි අන්ත දෙකක් තියෙන. මිනිස්සු බොහෝ පිරිසක් බුදුවරු පහළ වෙන්න පෙර විමුක්තිය හොයාගෙන ඒ අන්ත දෙකේ තමයි මිනිස්සු අනුගමනය කරේ. කොටසක් ශරීරයට අධීක ලෙස සැප සම්පත් දෙමි. පංච කාමයන් තුළ කාම සම්පත් වින්දනය කරමින් විමුක්තියක් හොයන කොටසක් හිටිය. තව පිරිසක් හිටිය වැඩිපුර හිටිය ශරීරයට දුක් දෙන අය. නොයෙක් නිගන්ට පිරිස නොයෙක් අන්‍ය ශාස්තෘවරු යටතේ හිටපු අය නොයෙක් අයි හිටිය මහ කැලෑවල අන්ත දුක්විඳමින්. ඇඳුම් පවාත හැරලා ගිනි දල්වගෙන ගිනි ගොඩවල් ගහගෙන කෙලෙස් පුච්චනවා කියලා අර ගින්න පිච්චි පිච්චි ඉන්න අඉන්න. මහා සීතලේ වතුරට බැහල පවහෝදන ඔය වගේ නොයෙක් විදිහේ දුස්කර ප්‍රතිපද අනුගමනය කරපු අයි හිටිය. බුදුරජාණන් වහන්සේ අන්ත දෙකම අතහැරිය. උන්වහන්සේ විශේෂෙන් හොයාගත්තා. අන්තයක් ඒ තමයි ඒතේ උබහෝ අන්තිමේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා. මධ්‍යම් ප්‍රතිපදාව තතාගතයෙන් අභිසම්බුද්ධ තතාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරා. චක්කු කරණී දහම් මැස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහල කරලා දෙනවා. උපසමායි කෙලෙස් සංසිඳවනවා. නිබ්භානාය සංවත්තන්ති නිවන පිණිස උපකාර වෙන මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. පුබ්බේ අනුනුස්සතේසු දම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක් උන්වහන්සේ මේ හොයාගත්තේ. චක්කු කරණී ඥාන කරණී උපසමාය සම්බෝධාය නිබ්භානාය සංවත්තන්ති. ඒ මාර්ගයේ තමයි අය මේ වරියෝ අට්ටංගිකෝ මක්ගෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අටකින් යුක්ත ආර්ය අෂ්ඨායික මාර්ගය නිවන පිණිස තියෙන එකම මාර්ගය. පෙර බුද්ධ ශාසනවල පවා ඒ හැම බුදු කෙනෙක්ම ගුරූපදේශ රහිතව අවබෝධ කරගන්නේ හොයාගන්න මේ මාර්ගයමයි. අන්නේ මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ හොයාගත්ත මාර්ගයේ තමයි අනුගමනය කළ ප්‍රතිඵල ලබන ආකාරය. බුදුරජාණන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගය අකාලිකයි ඕනම කාලෙකට පොදුයි. ඒහි පස්සක ඕනම කෙනෙකුට ඇවිල්ල බලන්න පුළුවන් මේ මාර්ගය අනුගමනය කරලා. අවෝක කරලා හරි අයිද ඕවා කොහෙ කරන්නද කියලා එලිය ඉඳම් මාර්ගය වඩන්න නැතුව විවේචනය කරනවට වඩා ඕනම කෙනෙකුට ඒව බලව ඇවිත් බලන්න කියනු. මේ මාර්ගය අනුගමනය කළ බලන්න ප්‍රතිඵල ලැබෙන හැටි ඕනම කෙනෙකුට විවෘත්ත ආරාධනා කරන. ඒහි පස්සෙ ඇවිල්ල බලන්න මේ මාර්ගය වඩන් ප්‍රතිඵල් ලැබෙනවා. ඕපනයිකෝ හැබැයි මේ ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ තමා තුළේ. ඕපනයිකෝ බාහිරින් දකින එකක් නෙමේ. තමා තුළට පමුණවාගෙන තමන් තුළින් අවබෝධ කරගත යුතු දෙයක්. ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්තය තම නැන පමණින්.
තමන්ගේ නුවනේ ප්‍රමාණයට තමන්ගේ ප්‍රඥාව ප්‍රමාණයට තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරනු. ඒක යන පිංහතුනි සමහරයි ඉන්නවා මේ ජීවිතයේ මේ මාර්ගය වඩලා ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිලා සෝවාන් ඵලයට පත්වෙනවා. අන්න ඒ කෙනාගේ නුවනේ ප්‍රමාණයට යා අවබෝධ කරගත්ත. තව කෙනෙක්ගේ මාර්ගයම වඩලා කාමරාග පටික සංයෝජන තුනී කරගෙන සකදාගාමී ඵලයට පත්වෙනවා. අන්න යාගේ නුවනේ ප්‍රමාණයට යා තවත් ගැඹුරින් අවබෝධ කරගත්ත. තව කෙනෙක්ගේ ආර්යෂ්ඨායික මාර්ගයම වඩලා කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයටම පත්වෙනවා. අන්න යාගේ නුවනේ ප්‍රමාණයට යා තවත් ගැඹුරට ගියා. මහා පින් ඇති උත්තමයන් වහන්සේලා මේ ධර්මය මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජනයි දස සංයෝජන සියල්ලම ප්‍රහාණය කරල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග ඒ සංයෝජන විතරක් නෙමෙයි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන දස සංයෝජනම ප්‍රහාණය කරගෙන ආර්යෂ්ඨායික මාර්ගයේ සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරලා උතුම් අරහත්වයට පත්වෙනවා. තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. අන්නේ ලක්ෂණ මේ ධර්මය පුරාම දකින්න තියෙනවා. එනිසා පිංහතුනේ වැඩිය යුතු මාර්ගයේ තමයි ආර්යෂ්ඨායික මාර්ගය. ඔබ කවදහරි දැන් අපි සමහර වෙලාවට සමහරු අනේ කවදහරි මට නිවන් දකින්න ලැබේවා. අනේ මට කොහොමහරි සෝවාන් වෙන්න තියෙනවන. සමහරු හිතනවා මට මෛත්‍රී බුද්ධ ශාසනය හරි බනහල නිවන් දකින්න ලැබේවා. මොන බුද්ධ ශාසනයේ නිවන් දැක්කත් ඔබ අවබෝධ කර යුත්තේ චතුරාරි සත්‍යය. ඔබ වැඩිය යුත්තේ ආර්යෂ්ඨායික මාර්ගයමයි. ඔබ ප්‍රහාණය කළ යුත්තේ ඒ දස සංයෝජන ධර්මයන් මයි. අයි වෙන දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු නිවන් මග තාම පැහැදිලිව තියෙනවා. ඒ මාර්ගය වඩන්න උත්සාහයයි අවශ්‍ය. ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ තුළ ඇතිකර ගත යුතු අංග දෙකක්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානු දම ප්‍රතිපදාවයි. ඒ අංග දෙක අද ඔබ තුළ ඇතිකර ගන්න පුළුවන්න. ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්කම තියෙන මාර්ගයේ පැහැදිලි මාර්ගයක් අද තියෙනවා. හැබැයි ඒ පැහැදිලි මාර්ගය වඩන පිරිසක් අපිට හොයාගන්න නැති එකයි තියෙන. අද බොහෝ පිරිස පංච කාමයන්ට මුසපත් වෙලා ඒ කාමයන්ට ඇදිලා යන්නේ හරියට මාර වසඟයට අහු වෙලා මහා ගංවතුරකට ගහගෙන යන පිරිසක් වගේ ඒ ඔස්සේම ගහගෙන යන. ඒ සැඩ පහරට අහුවෙච්ච අයාතරින් උඩුගම් බලා පීන ගන්න පුළුවන් වෙන ඉතාම සුළු පිරිසකට. ඒකයි මේ ධර්ම මාර්ගය වඩනවා කියන්නේ පටිසෝත ගාමිනි. හරියට දිය පහර කපාගෙන උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරු දෙයක්ද. ඒකට හේතුව මිනිස්සුන්ගේ හිත නැඹුරු වෙන්නේ සංසාර පුරුද්ධ තියෙන අකුසලේටමයි අපායටමයි. සතරාපායි වැටි යන සංසාර ගමනටම යෝන් ආස කරන්න. ඒකටමයි කැමති. බුදු හාමුදුරුව පෙන්න්නනවා මහනෙනේ කුරුල්ලෝ අල්ලන වැද්දෙක්. විශාල දැලක් මද්දක් ගහලොබ දන්නවා සත්තු අල්ලනු මිනිස්සු මදු ගහනු. ඒ වගේ විශාල දැලක් කෙලලා කුරුළු රංචුවකට දැලක් ගහල රංචුව කොටු කරගන්න. ඔය දැලට අහුවෙනවා විශාල පිරිසක් කුරුල්ලෝ. දැන් ඔය දැල අතරින් කීප දෙනෙක් අර දැල කපාගෙන කොහොමහරි දැලේ රිංගගන්න පුළුවන් සිදුරු හොයාගෙන දැල කපාගෙන පියාඹගෙන යනවා. කීප දෙනෙක් දැල කපාගෙන බේරෙන අනිත් රංචුවම අර වැද්දට අහුවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නුඹලාට මාරයාත් කෙලෙස් දැල එලලා තියෙන්නේ. කෙලෙස් දැලත් හරියට ඒ වගේ දැලට අහු වෙලා ඉන්නේ පැටලිලා ඉන්නේ. ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස පංච කාමයන් ගැන හිත අර දැලේ පැටලි ඉන්නවා. ඔය දැල කපාගෙන යන්නේ ඒක මිදිලා යන්නේ ඉතාම සුළු පිරිසයි. අන්නේ වගේ මේ පංච කාමයන්ගේ ආදීනව සිහි කරලා කෙලෙස් වල ආදීනව සිහි කරලා
කොහොමහරි මේකෙන් ගැලවෙන්න ඕන මිදෙන්න ඕනෑ කියලා හිතලා වීරිය වඩාගෙන ගැලවිලා යන්න ඉතාම සුළු පිරිසයි. ඒටික දෙනා ගැලවෙනවා. අනෙක් පිරිස මේ දැලට අහු වෙලා අර මාරවසගේට අහු වෙලා යනවා. ඒ නිසා පිංහතුනේ ධර්මය අවබෝධ කරනවා කියන එක ඒකයි බුදුහාන්දුර උපමාවකට පෙන්වී යුද්ධ 1000ක් දිනනවට වඩා. මේ කාම ලෝකේම අධිපති භාවය දරන අපි දන්නවා මනුස්ස ලෝකෙ ගත්තොත් මේ ලෝකේම එකම රජෙ කාලෙකට පහළ වෙන චක්‍රවර්ති රජ කෙනෙ. ඒ රාජ සම්පත්තිය ලබන. ඒම නැත්නම් කාම ලෝකෙම අධිපතිය වෙලා උපදින. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා ඔය මොන තනතුරු මොනවා ලැබුණත් ඒ සියල්ලට වඩා සෝතාපත්ති ඵලයේ ශේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා පිංහතුනි ඔබ ඔබේ ජීවිතය තුළ ඉලක්කයක් තියාගන්න. මම හුස්ම ටික යන්න කලින් මේ ධර්ම මාර්ගය මම මෙන්න මේ විදිහට වඩනවා. තම නැන පමණින් තමන්ට යාගන්න පුළුවන් ඉලක්කෙ තමන් සැලසුම් කරගන්න. අඩ්ඩුම ගානේ සෝවාන් වෙනවා කෙන ඉලක්කෙ තුළ හරි ගමන් කරන්න. පිංහතුනි යමෙක් සෝතාපන්න ඵලයට පත් වනා කියන්නේ ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණුනා කියන එක. ආර්යෂ්ඨායික මාර්ගයට පැමිණිච්ච කෙනා ඒ මාර්ගය තුළ ගමන් කරනවා. ආයාපස්සට වැටෙන කෙනෙක් නෙමේ. එනිසයි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ගැන පෙන්වේ. ඔහු උත්සාහ නොකර හිටියත් ආත්මහතක් ඇතුළතේ කාන්තෙන් නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවක එතනින් එහා ආයිමත් නතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි භවයක නං ඔහු උපදින්නේ නෑ කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනං අපේ ජීවිතවල අපි පියවරෙන් පියවර මේ ඉන්න තැනයිදම් ධර්ම මාර්ග පැත්තට යන්න උත්සාහයක් ගන්න මුළු ලෝකෙම යන්න කෙලෙස් වල පැටලි ඔබ නිකල් ලෝකෙ දිහා බලන්න දවේශය වෛරය රාගය ඇවිස්සෙන දේවල් එකිනෙකා තුළ තියෙන ඉරිසියාවල් කුහකකං මොන තරන් ලෝකෙ පිරිච්ච ලෝකයක්ද කියල බලන්න. ඒ අතර මේ වසංගත රෝග වේගෙන් ලෝකෙ පැතිරීගෙන යනවා. ඒ අතර සමහර රටවල් තමන්ගේ බලය යුදායුධ හදාගෙන තමන් ලෝකෙම බලවත් වෙලා අනෙක් සියල්ල යටපත් කරගෙන ඉන්න උත්සාහ කරන. ඒ අතර නොයෙක් විදිහ ජාවාරම් මාෆියාවල් බෙහෙට්ටික පවා හැම දෙයක්ම මිනිස්සු අතර සමහරු ලෙඩරෝග පතුරුවුණු. ඒවට බෙහෙට්ටික හදලා ඊට පස්සේ අනිත් පැත්තෙන් ආදායමක් උපදවගන්න උත්සාහ කරන. තව රටවල් යුද්ධ ආයුධ හදල රටරටවල් අත්තර යුද්ධ අවුලවලා තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න. ඊට පස්සේ සමහරවෙලාවට ඒ රටවල් අත්පත් කරගන්න මොනොහරි ප්‍රශ්න දාලා ඒ රටවල් අයිති කරගන්න. ඒ රටවල් වල තියෙන වටිනා වස්තුව කොල්ල කනු. මේක තමයි ලෝකෙ ස්වභාවය. අපි ජීවත්වෙන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසලයන් බලවත් එච්ච කෙලෙස් සහිත ලෝකෙක ඉන්නේ. ඒ ලෝකයේ තුළ අපි යුක්තිය සාධහරණත්තය ඔව මොනවා අපි කතා කරත් මේ කෙලෙස් සහිත ලෝකයා එක ජීවත්වෙනකොට අසාධහරණකං ඒව තමයි ලෝකෙ පුරාම තියෙන්. පිංහතුනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට කොච්චර අපි හිතුවට තර්ක කරාට මොනවා පිහිටෝගෙන මොන දේවල් කරන්න හැදුවත් අපිට ලෝක යන රටාව වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. අපිට ලැබිලත්තින ඉතාම සීමිත කාලයක් මේ මනුස්ස ජීවිතේ. අපි දන්නේ නෑ කවදා කොතන මේ හුස්ම ටික යහිද. ඒ ඉන්න ටික කාලයට දැන් බණහන ඔබම කල්පනාක සමාට ඔබේ ජීවිතේ ආවිස කොච්චර ගෙවිලද අපි කවුද දන්නේ. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අවුරුදු 20-25 වගේ තරුණ දරුවෙක් බණහනකොට නෑ අපිට තව කල් තියෙනවා. සමාරලාවට වයසක කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අවුරුදු 60-70 වගේ නම් දැන් ඉතින් අපේ කාලේ ඉවරයි. පිංහතුනේ අපි කාටවත් අපේ ආවිෂ ගැන එහෙම මනින්න බෑ. කෙනෙකුට මැරෙන්න්න වයිස හැමෝම මැරෙන්න්න වයිසට ගිහිල්ල නෙමේ. තරුණ වයසෙ මැරෙනවා ළමා කාලෙ මැරෙනවා මැදි වයසෙ මැරෙනවා මිනිස්සු. වයිසට ගිහිල්ල මැරෙනවා. මැරෙන්න්න කොච්චර හේතු තියෙනවාද. ඔබ හොඳට මරණ සතිය වැඩුවොත් මනුස්සෙක් මැරෙන්න්න තියෙන හේතු ටික විමසලා බැලුවොත් ඔබ පුදුම වෙන්න මැරෙන එක ගැන නෙමෙයි ජීවත්වෙලා ඉන්න එක ගැන. මේ තරං අනතුරු ගොඩක් මැද්දේ. මේ තරං විපත් ගොඩක් මැද්දේ මම තාම ඉන්නවනේ කියලා ඔබට ඔබ ගැන පුදුම හිතේ.
පාරට බැස්සොත් ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය. ඉස්සරහිගෙන වාහනකින් ඔබ හප්පගෙන යන්න පුළ පුංචි වැරද්දක් ඇති. පිටි පස්සෙන් එන වාහනයක් අඩුගාන මොකක්හරි බ්‍රේක් නැති වුණා රෝධයක් ටෑර එකක් පිපුරුව පාරයින ඉන්න කීප දෙනෙ කප්පගෙන මරාගෙන යන්න පුළුව. අනතුර හැම මොහොතෙම ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලන්න පෙර මැරෙන්න්න පුළුව. කටට ගත්ත බට්ටික හිර වෙලා හිටිගමම් මිනිස්සු පුටුවෙන් ඇදගෙන වැටලා මැරෙනවා. හොඳට හිනාවී හිටපුගෙන ටික වෙලාවකින් පපු අමාරුවක් හැදිල නහරක් පුපුල මිනිස්සු මැරෙන. සමහර ලෙඩ හොයාගන්නවත් බෑ. කෙනෙක් මැරුණට පස්සේ මැරිච්ච ක්‍රමේ හොයාගන්න බැරුව වෛද්‍යවරු පවා මිනිිය කපල බලනවා. කොහොමද මෙයා මැරුණ කියලා මැරිච්ච ක්‍රමේ හොයනවා. අවසාන ඒකත් හොයාගන්න බැරිවුණු. සමහර මිනී වල්ලල ආයි කාලෙකට පස්සේ කවුරු හරි සැකයි කියල හරි මොනෝහරි පැමිණිල්ලක්කරොත් උසාවි නියෝගවලින් ඔබ දන්නවා අර වලදාපු මිනී ගොඩදාගෙන ආයි පරීක්ෂණ කරන. ඇගේ අර කුණුවෙන කොටස් හරි රටරටවල්ලුවට යවල බලනවා කොහොමද මැරුණ කියලා හේතු හොයන්. එතකොට අපිට පේනවා මනුස්සේගේ ජීවිතයේ හොයාගන්න බැරි හේතුවලින් මිනිස්සු මැරෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොත මේ හුස්ම ටිකයයිද. මොන විදියට මනුස්ස ජීවිතය අවසන් වෙයිද ඔබවත් මමවත් අපි කවුරුත් දන්නේ. පිංහතුනේ ආර්යෂ්ඨායික මාර්ගය. අපි මේ මාර්ගය ගැන අද යම් ප්‍රමාණයකට තේරුම් ගන්න උත්සාහයක් ගම. ඒ කායින වයම් භික්කවේ මක්ගෝ. බුදුරජාණන් වහන්සේ නිවනට තියෙන එකම මාර්ගය හැටියට පෙන්ව. උන්වහන්සේ හොයා ගත්ත පුබ්බේ අනුනුස්සුතේසු දම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක්. බෝධි මූලේදී උන්වහන්සේට අවබෝධ වුණා. අර අත්තකිල මතානුයෝගේ කාමසු කල්ලිකානුයෝගේ කෙන මේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදාව. ඒ මාර්ගයේ තමයි සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධයේ කෙනො අංග ටික. අංග අටක් තියෙනවා. මේ අංග අට වේදල්ල කියන සූත්‍ර විස්තර වෙනවා මේක ඉස්කන්ද තුනකට බෙදනවා. සීලස්කන්දය සමාධිස්කන්දය පඤ්ඥාස්කන්දය කෙන ස්කන්ද තුනකට බෙදෙනවා. සම්මා දිට්ටි සම්මා සංකප්ප අයිති වෙන්නේ ප්‍රඥා ඉස්කන්දයට. ඔන්න ඔබ තේරුම් ගන්න සීල සමාධි ප්‍රඥා හැටියට මේ මාර්ගය වඩනවා වනාට මේ ආර්යෂ්ඨායික මාර්ගය පෙළ ගැහිලා තියෙන්නේ ප්‍රඥා සීල සමාධි හැටියට. ඒ නිසා හරියට මේ ධර්මය තේරුම් ගත්තේ නැති කෙනා බාහිරින් බලලා පිටිම් බලලා හිතනවා ඔය මාර්ග වඩන්න තියෙන ප්‍රඥා සීල සමාධී. සීල සමාධි ප්‍රඥා නෙමෙයි කියලා හිතනවා. ඇයි පෙළ ගහලා තියෙන්නේ. සම්මා දිට්ටි සම්මා සංකප්ප අයිති ප්‍රඥා ඉස්කන්දයට. සම්මා වාචා කම්මන්ත ආජීවයිති සීලස්කන්දයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන අයිති වෙන්නේ සමාධි ස්කන්ධ කොටසට. මේක තියෙනවා වේදල්ල කියන සූත්‍රය. එතකොට ප්‍රඥාවට අයිති සම්මා දිට්ටි සම්මා සංකප්ප ප්‍රඥාවට අයිති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒක තමයි සීලය. අපි ඔබ දන්නවා ආජීව අෂ්ටමක සීලය කියලා අපි පංච සීලයට අමතරව සමාදන් වෙන සීලයක් තියෙනවා. උපෝසත සීලය නෙමෙයි පොයි දවස්වලට සමාදන් වෙන උපෝසත සීලෙත් වෙනයි. ආජීව අෂ්ටමක සීලය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සීලස්කන්ධේ මාර්ගාංග 3 සීලයක් හැටියට සමාදන් වෙනවා. සම්මා වාචා වචනෙන් වෙන වැරදි 4ක්. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන. සම්මා කම්මන්ත කය මුල් කරගෙන වෙන වැරදි 3ක්. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරදි කාම සේවනයේදීම. ඊළඟට සම්මා ආජීවය ජීවත්වීම පිණිස වැරදි දෙයක් වැරදි ක්‍රමවලින් උපයන්නේ නෑ සාධාරණව ධර්මිෂ්ඨව මං ජීවත්වෙනවා. ආජීවයේ පිරිසිදු කෙනා එක බුදුහාන්දුර ගොඩාක් විස්තර කරන තැන් තියෙනවා ආජීවය ගැන. සාමාන්‍යයෙන් නොකළ යුතු වෙළදාම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. වස විස වෙළදාම්, අවියාවිද වෙළදාම්, වහල් වෙළදාම්, මස් පිණිස සතුන් ඇති කිරීම,
ඊළඟට ඔය පගාගන්න ඒවා ඒ ඔක්කොම අයිති වෙන්නේ මිත්‍ය ආජීවයට සාධාරණව ධාර්මිෂ්ටව හම්බ කරන්න. පිංහතුනී දෙවියම් පවා වන්දනාමාන කරනවා සාධාරණව ධාර්මිෂ්ටව ජීවත්වෙන කෙනාට. එක හරි ලස්සන දේශනාවත් තිනව සක්ක නමස්ස කියල සූත්‍රයක්. මේ දේශනාව තියෙන්නේ දවසක් සක්‍ර දෙවියෝ මාතලේ කෙන රතාචාරවරයට කතා කළ කෙන මාතලේ නන්දන වනයට යන්න මට දිවිය රතේ සූදානන් කරන්න කියෝ. සක්‍ර දෙවියන්ගේ රතාචාරවර තමයි මාතලිය කියලා දිවිපුට්‍රය. ඔහු තමන් සක්‍ර දෙවියන්ගේ දිවිය රතේ සූදානන් කරලා බලාගෙන හිටිය සක්‍ර දෙවිය පරක්කු එන පාටක් නෑ දැමෙලා යනවා. මාතලී ගෙහිම් බැලුව මොකද මේ සක්‍ර දෙවියන් පරක්කුතාම බලනකොට සක් දෙවිදුවන් මනුලව දිහාවට හැරිලා වන්දනා කරනවා. ඒ දිහා බලාගෙන ඉදලා කල්පනා කරා මේ සක්‍ර දෙවියන් බොන තරන්න දෙදෙව්ලෝට අධිපති කෙනෙ. සතරවරන් දෙවියන් පවා වන්දනා කරන සක්‍ර දෙවියන්ට. ඒ තරම් පින් ඇති මේ තරම් බල සම්පන්න දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් කාටද මේ මනුස්සලෝකට හැරිල වඳන්න. ඒ වෙලාවේ අහනකොට අර ඇහවා සක් දෙවිදුනේ ඔබෙන් මැදුම් පිදුන් ලබන්න මනුස්සලෝක කවු දැව ඔබෙන් වැදුම් පිදුන් ලබන්නේ. අන්නේ වෙලාවේ සක්‍ර දෙවියන් ගාථාවක් කියන ගාථා කීපයක් කියලා පළවෙනි ගාථාවෙන් කියනවා මනුස්සලෝක ඉන්නවා. සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මග ගමන් කරන ආර්යෂ්ඨායික මාර්ගය වඩන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා. භික්‍ෂු භික්‍ෂුණීන් අන්න ඒ අයට මං වන්දනා කරනවා කියව. අන්න මනුස්සලෝකයට සක්‍ර දෙවියන් මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩනය කැන මේ ආර්යෂ්ඨායික මාර්ගයේ ගමන් කරන. පැවිදි ශ්‍රාවකයන්ට භික්‍ෂු භික්‍ෂුණීන්ට මනුලවට හැරිල මං වන්දනා කරනවා කියව. දෙවනි ගාථාවෙන් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කර සීලවන්ත උපාසකා දම්මේන දහාරම් පෝසෙන්තිී තන් නමස්සාමි මාතලි. ඒ ගහට්ටා ගැන ගිහි ජීවිත ගත කරන පුං්ඥ කරා පින් දහම් කරන සීලවන්ත උපාසකා සිල්වත් උපාසක උපාසිකාවන්න ඉන්නවා. දම්මේන දහාරම් පෝසෙන්තිී ඒ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා. ධාර්මිකව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන අන්න සම්මා ආජීවෙන් මිත්‍ය ආජීවෙන් තොරව ධාර්මිෂ්ටව ජීවත්වෙනවා ධාර්මිෂ්ටව තමන්ගේ අමුදරුව පෝෂණය කරන. තමන් නමස්හාමි මාතලි මාතලි ඒ අයට මං වන්දනා කරනවා ඒ අයට නමස්කාර කරනවාකි. අන්න බලන්න එතකොට සක්‍ර දෙවියම් පවා මනුලවට හැරිලා වන්දනා කරන්නේ කාටද ඒ ගහට්ටා පුං්ඥ කර පින් කරන ගිහි ජීවිත ගත කරන අය අතර බොහෝ පින් දහම් කරන කර්මකරම්පල් විශ්වාස කරන. සීලවන්ත උපාසකා සිල්වත් ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්. දම්මේන දහාරම් පෝසෙන්තිය අය ධාර්මිෂ්ටව ජීවත්වෙන්න. ධාර්මික රැකියා කරනවා ධර්මානුකුල ජීවිත ගත කරනවා සම්මා ආජීවයෙන් යුක්තයි. තන් නමස්සාමි මාතලේ අයට මං මනුලුවට හැරිල වන්දනා කරන. එහෙම නම් පිංහතුනේ ආජීවය කියලා කියන්න දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන දෙයක්. සාධාරණව ජීවත්වෙන්න. තමන් උපයන මුදලට දැන් අපි දන්න මිනිස්සු කියනවා මං මේ අනුන්ට ගිනි ගෙඩි දීල හම්බ කරපු දේවල් නෙමේ. දහඩිය වගුරෝල මහන්සි වෙලා දුක්විඳල හම්බ කරගත්ත දේවල්. ඒක සතුටක් පිංහතුනේ කෙනෙකුට පුළුවන්නම් තමන්ගේ ධනය ගැන සතුටක් ලබන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං කාටවත් නය නැති කෙනෙක් මං අනුන්ගේ දේවල් හොරාගත්ත කෙනෙක් නෙමේ මං සාධාරණව ජීවත්වෙන්න කෙනෙක් මං යුක්ති සහකතව හම්බ කරගත්ත කෙනෙ මං මගේ දහඩිය මහන්සියෙන් දුක්විඳල හම්බ කරගත්ත සාධාරණ ධනයක් කියලා තමන්ගේ ධනය ගැන සතුටු එන්න පුළුවන්. ඒක කෙනෙකුට මනුස්ස ගිහි ශ්‍රාවකයකුට ගිහි ජීවිතය ලබන උතුම්ම ධනයක් උතුම්ම සතුටක් තමන්ගේ ජීවිතේ නිරාමිස සතුටක් තියනවා තමන්ට තමන්ගේ ධනය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා නිවන් මගේ යන ශ්‍රාවකයා සම්මා වාච්චා සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ තුන අයිති වෙන්නේ සීලස්කන්දයට. ඊළඟට ආර්යෂ්ඨායික මාර්ගයේ තියෙනවා සමාධියට අයිති කොටස් තුන. සම්මා වායාම සම්මා සති සම්මා සමාධය.
සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න ඇති කරගන්න වීරිය සම්මා වායාම. සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිට ඕල ඇති කරගන්න හිතේ එකඟතාවේ. සම්මා සමාධිය කියන්නේ ඒ තුළ නීවරණ යටපත්වෙලා ඇතිවෙන සමාධී ඒකාග්‍රතාවේ. එතකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන කොටස් තුන අයිති වෙන ආර්යෂ්ඨායක මාර්ගයේ සමාධි කොටසට. සම්මාදිට්ටි සම්මා සංකප්ප අයිති ප්‍රඥාවට. එතකොට මෙන්න මේ මාර්ගයට පැමිණෙන්නේ කොහොමද? අපි බලමු කොහොමද මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩෙන්නේ. දැන් පෙළ ගැස්ම ඔබ දන්නවා සම්මාදිට්ටි සම්මා සංකප්ප ප්‍රඥා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සීලස්කන්දේ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධිස්කන්දේ. එතකොට පෙළ ගැස්ම තියෙන්නේ ප්‍රඥා සීල සමාධි. දැන් ඔබ හිතන්න ඔබ සීල් ගන්නවා. ඔබ සම්මා ජීවෙන් හොරමැර වංචා කරන්න ඇතු සාධහන ධර්මිෂ්ටව ජීවත්වෙන. ඔබට හිතෙන්න්න පුළුව මම ආර්යෂ්ඨායක මාර්ගයන ඉන්නේ එක වැරදිී පිංහතුනි. ආර්යෂ්ඨායක මාර්ගයේ තියෙන ගුණධර්ම ඔබ වඩනවා තම ඒක පිනක්. හැබැයි මාර්ගයට පැමිණුනා වෙන්නේ සෝවාන් වෙනකොට අන්න එතනින් තේරුම් ගන්න. සෝතා පන්න කියන එකේ තේරුම වේදල්ල සූට්‍ර පෙන්න්නනවා ඉතාම පැහැදිලිව. සෝත කියන්න ආර්යෂ්ඨායක මාර්ගයට ආපන්න කියන්නේ පැමිණුනා කියන එකයි. සෝතාපන්න කියලා කියන කොපමණකින්ද කෙනෙක් සෝතාපන්න කෙනෙක් බවට පත්වෙන්නේ කියලා අහනවයි දේශනාව. එතකොට විස්තර කරන ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණුන ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණුනා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන. එහෙනම් සෝතාපන්න කියලා කියන්නේ ආර්යෂ්ඨායක මාර්ගයට පැමිණුනා කියන එක. එහෙමනම් ඔබ ආර්යෂ්ඨායක මාර්ගයට ඔබට පැමිණෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලයට පත්වීමේ. සෝතාපන්න ඵලයට පත්වෙන කෙනා සෝවාන් වෙනකොට සංයෝජන 3ක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 ප්‍රහාණය වෙනකොට එයාට චතුරාර්ය සත්‍ය ඇති වෙන්නේ පළවෙනිම ඥාන සත්‍ය ඥානෙ. දුක කියන්නේ ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුකේ හට ගැනීම තණ්හාව ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කිරීම නම් වූ නිවන ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය. දුක නැති කරන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මයි මේ මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මයි වැඩිය යුත්තේ කියන අවබෝධය ඇති වෙන්නේ. අන්නේ අවබෝධයට කියනවා සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගන්නවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන තමයි මාර්ගයට පැමිණෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්ත කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න කෙනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඔන්න කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. දැන් සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාට කළ යුතු කෘත්‍ය තියෙනවා. තාම කෘත්‍ය වඩලා නැහැ. මාර්ගයට ආව විතරයි. ඒ ආව කෙනා මාර්ගේ වඩා ගන්න ඕනේ කොහොමද? දුක අවබෝධ කරන්න තියෙනවා. අන්න දුකේ කෘත්‍යය. දැන් තාම තියෙන්නේ සත්‍යයක් කියන අවබෝධය විතරයි. ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. අන්න එහි කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න එහි තියෙන කෘත්‍ය කළ යුතු දේ. එතකොට ඔන්න ඒ කෘත්‍ය කිරීම පිණිස මොකද කරන්නේ? සම්මා දිට්ඨියේ පිහිටලා සීලේ ආජීව අෂ්ටමක සීලේ දැඩිව ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ප්‍රඥාව දියුණු කරන. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය තුල පිහිටලා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි අංග ඇති කරගනිමින් ප්‍රඥාවම දියුණු කරන. එතකොට වැඩෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා හැටියට වැඩෙන්නේ.
ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වසයෙන් වඩාගෙන අද්දී අර චතුරාරි සත්‍යයේ කෘත්‍යය ප්‍රඥා කොටසේ කෘත්‍ය වැඩීගෙන යම්මට්ටමකට යනකොට යා සකදාගාමි පලට පත්වෙන. සකදාගාමි වෙච්ච කෙනාට තවදුරටත් අනාගාමිවීම පිණිස ආර්යෂ්ඨායික මාර්ගයේම සීල සමාධි ප්‍රඥාවසයෙන් තවදුරටත් වඩන. තවදුරටත් සීලස්කන්දේ සමාධිය ප්‍රඥාව සීල සමාධි ප්‍රඥාවසයෙන් ආර්යෂ්ඨායික මාර්ග වඩලා සම්මාදිට්ටියම කෘත්‍ය දියුණු කරලා අනාගාමී පලට පත්වෙනවා. තාම සම්මාධිට්්‍යය සම්පූර්ණය තාම කෘත්‍ය වඩනවා. තවදුරටත් අනාගාමී වෙච්ච කෙනා ඔහුට තවත් තියෙන රූපරාග අරූපරාග මාන උද්දා චවිද්‍යා කියල තවත් සංයෝජන කීපයක් තියෙන. ඒවත් ප්‍රහාණය වෙච්ච තැන තමයි ඔහු රහත්වෙන්. ඒ පිණිස ඔහු මොකද කරන්නේ තමන් තවදුරට සීලේම පිහිටගෙන සමාධියම තවදුරටත් ප්‍රබලෝ වඩමි. ප්‍රඥාවම දියුණු කරනවා සීල සමාධි ප්‍රඥාවසයම වඩනවා. එහෙම ප්‍රඥාව දියුණු කරනකොටද ඒ ප්‍රඥාව දියුණු වෙලා කෘත්‍ය දියුණු කරලා අවසන් වෙනවා. දුක අවබෝධ කළ අවසන් වුණා. දුකේ හට ගැනීම තන්හාාව මං ප්‍රහාණය කළ අවසන් කරගත්තා. දුක නැති කිරීම සම්පූර්ණයෙන් මන් නැති කළ අවසන් කරා. දුක නැති කරන මාර්ගයේ මන් සීල සමාධි ප්‍රඥාවසයෙන් වඩල අවසන් කරා කියෙන අවබෝධය ඇතිවෙනි රහතන් වහන්සේලාට. ඒ තමයි කෘතඥානය. එහෙමනං චතුරාරි සත්‍යයේ සම්මාදිට්ටිය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං කියල ධර්මය පෙන්න්න. මේ විදිහට සම්පූර්ණ කර ගැනීමෙන් තමයි කෙනෙක් රහත්වෙන්නේ. එදකොට සම්මාදිට්ටිය ඇති කරගෙන සෝවාන් වෙලා මාර්ගයට පැමිණිච්ච කෙන සකදාගාමිවෙන් අනාගාමිවෙන් රහත්වෙන්න මොකද කරන්නේ මාර්ගය සීල සමාධි ප්‍රඥාවසයෙන් දියුණු කරලා කෘත්‍ය වඩල අවසන් කළ කෘතඥානය දක්වාම සම්මාධිට්ටියමයි වඩාගන්න. ඒ සම්මාධිට්ටිය පරිපූර්ණ වෙන්නෙම සීල සමාධි ප්‍රඥා වසයෙන් වැඩීමෙන් මයි. ඔන්න ඔය විදිහට තම යාර්යෂ්ඨායික මාර්ගයේ මාර්ග පල වැඩීගෙන මාර්ගයේ සම්පූර්ණ වෙන්. පිංහතුනි රහතන් වහන්සේලාට මේ ආර්යෂ්ඨායික මාර්ගයේ අංග අටට අමතරව අංග 10ක් ගැන ධර්මය පෙන්න්නනවා. දසාන්ගේහි සමන්නාගතු වරහාති උච්චති කියල සඳහන් වෙන. ඒ තමයි අපි දන්ව සාමාන්‍ය ආර්යෂ්ඨානික මාර්ග අංගටික සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි. ඊට අමතරව රහතන් වහන්සේලාට සම්මාඥාන සම්මා විමුක්ති කියලා තව අංග දෙකක් පිහිටනවා. සම්මා ඥාන කියලා කියන්නේ සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් සම්මාධිට්ටිය පරිපූර්ණ කරා කියල ඇතිවෙන ඥානේ. ඒකට කියනවා සම්මාඥාන. සම්මා විමුක්ති කියන්නේ තමන්ගේ හිත සියලු ආශ්‍රවයන්ගෙන් සියලු කෙලෙසුන්ගේ මිදුනා කියල ඇතිවෙන අවබෝධඥාන ආසවක්කේ ඥානෙ. සම්මා විමුක්තිය තමන් විමුක්තියට පත්වනා කියල ඇතිවෙන අවබෝධඥාන. ඔන්න ඔය විදියට තමයි මේ ආර්යෂ්ඨානික මාර්ගයේ නිවන පිණිස තියෙන එකම මග අපිට වඩාගන්න තියෙන්. එහෙමනං අමාරුමදේ මාර්ගයට පැමිණෙන එක සෝවාන් වෙන එකයි අමාරු. ඒ මාර්ගයට ආව කෙනා ඒ මාර්ගයේ තුළයි ඊට පස්සෙ ගමන් කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා මේ සෝවාන් වෙන එකේ වටිනාකම කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කර. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔන්න නගරයක හිටපු මහා අපරාධකාරයෙක් හොරෙක් පැන පැනා හැංගි හැඟි හිටපු හොරෙක් රාජ බටයන්ට අහුවෙනවා. රාජ බටයෝ මේ හොරාව අල්ලගෙන මේ අපරාධකාරය රජ්ජුරුව ළඟට අරගෙනනවා. අරගෙන ඇවිල රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න අසවල් හොරා අපරාධකාරය. රජ්ජුරුව ඉදිරිය කියන රජතුමනී මොහු මේ විදිහ උපරාධ කරා මේ වගේ හොරකං කරා මේ වගේ හොරකං කරා අර හොරකං ඔක්කෝම කියලා කියනවා රජතුමනී සුදුසු දඩුවමක් පමුණුවන්. මේක උපමාව මතක තියාගන්න මේක සත්‍ය වසයෙන් මෙහෙම වෙන්නේ මේක උපමාව. බුදුහාන්දුරු වදාල අර රජ්ජුරුවෝ කියනවා මොහුට හෙල්ල පාරවල් 100ක් කනින්න කින උදේට. දැන් හෙල්ල පාරවල් 100ක් තියා එකක් ඇන්න සමායට මැරෙන්න්න පුළුවන් ලේගිහිල්ලා. මේ උපමාව කියනවා හෙල්ල පාරවල් 100ක් කනිනවා.
ඇන්නට පස්සේ වේදනා විදිනවා කෑගහනවා විලාපදිනවා හැබැයි මැරෙන් නෑව. දවල් රජ්ජුරුවන්ට මතක් කියෙන. රාජබටියෝ කැඳව ලහනොක්කෝ අර අපරාධකාරය මැරුණද බලන්න. රජතුමනි තාම පනතියෙනවා කියන. එහෙනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් ආයමත් ඔහු අල්ලගෙන හෙල්ල පාරවල් 100ක් යන්න දවල්ට. හවස නිදාගන්න ගිහම රජ්ජුරුවන්ට මතක් කෙනවර අපරාධකාරය තාම මූ පණපිටින් ඉන්නවත් දන්නේ. රාජබටියෝ ගෙන්න්න ලහනවා තාමත් අර මනුස්්‍යය ඉන්නවද පවකාරය. ඒවිලේ කියනවා රජතුමනී තාම පණතියනවා. එහෙම නං හෙල්ල පාරවල් 100ක් කනින්න කියන හවසට. දැන් දවසට 300යි උදේට 100යි දවල්ට 100යි හවසට 100යි. කොහොම ඇල්ල මනුස්සේ ජීවත් එන්න මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වගේ දවසකට හෙල්ල පාරවල් 100 ගානේ අවුරුදු 100ක් එක දිගට ඇනලා යම් කිසි වේදනාවක් දුකක් කෙනෙක් විඳිනවද. ඒ තරන් දුකක් විඳල අවසන් වනාට පස්සේ සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවා නං මහනිනි නුබල ඒකට කැමති වෙන්න කියන. එහෙම කවදාව සෝවාන් වෙන්න බෑ මතකතියාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ තරන් දුකක් විඳල හරි අවුරුදු 100කට පස්සේ කෙනෙකුට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කවුරු හරි හේතු සහිතව කියනවාන්නම් මහනිනි නුබල ඒකට කැමතිවෙන්න. ඇයි මහනිනි තතාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ. ඒකට හේතුව තමයි දීර්ඝ සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා හෙල්ල පාරවල් කාල මැරිච්චවාර ඔයිට වඩා වැඩී කියෙන්. ඔන්න අපි කාටන් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනි සිදුවීම. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේට පුද්ගලයෙක් දිහා බලනකොට ඔහුගේ කල්ප ගනන් සංවට්ට විවට්ට කල්ප ගනන් අතීත ජීවිත දකින හැකියාව තියෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අනමතක්ගෝ යම් භික්කවේ සංසාරෝ මහනෙනිවේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඥා ඇති පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරිතරන් දීර්ගයි. ඒ දීර්ඝ සංසාර ගමනි බුදු හාමුදුරුව පෙන්වා මහනෙන මේ දීර්ඝ සංසාර ගමනි හෙල්ල පාරවල් කාලා පිහියනුම් කාල මැරිච්ච වාරගාන ගත්තොත්. හර දවසකට හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් එක දිගට හෙල්ල පාරවල් කෑවට වඩා වැඩී කියනවා දීර්ඝ සංසාර ගමනි හෙල්ල පාරවල් කාල මැරල තියෙන වාරාපි. ඒ නිසා මහනෙන එහෙම හරි කමක් නෑ කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් හේතු සහිතව ඒත් කැමති වෙන්න කියන. අන්න එතකොට අපිට පේනවා සෝවාන් පලට පත්වෙනවා කියලා කියන්නේ මොන තරං ශේෂ්ඨ දෙයක්ද. මොන තරම් බේරීමක්ද කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්න මොන තරම් මේ බේරීමක්ද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට ගත්තා. පොළොවෙ තියෙන පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන භික්‍ෂූන් වහන්සේලාට පෙන්න ලහනවා මහනෙනේ මේ මහාපොළොවෙ තියෙන වැලි කැට ගල් කැට පස් කැටත් තතාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තේ තියෙන මේ පුංචි ගල් කැට 7ත් අතර වෙනස නුමලත් දකිනවද. එහෙමයි ස්වාමීනී. තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ තියෙන ඉතාම ස්වල්පයයි පුංචි ගල් කැට 7ක් විතරයි කිය. මේ මහාපොළොවේ අති විශාල 100 ප්‍රමාණයක් 10 ප්‍රමාණයක් ලක්ෂෙන් ප්‍රමාණයක් බින්දු ගානෙන් කියන්න බැරි තරම් විශාලයි කිය පොළොවේ තියෙන ගල් කැට පස් කැට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සෝවාන් වෙච්ච පුද්ගලයා මේ දීර්ඝ සංසාර ගමනේ විඳල අවසන් කරපු දුක් ප්‍රමාණය මහපොළොවෙ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ කියලා හිතන්න කිවා. සෝවාන් වෙච්ච කෙනෙකුට තව අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන ශ්‍රී හස්තයේ තියෙන පුංචි ගල් කැට 7 වගේ කියලා හිතන්න කිව. ඇයි සෝවාන් විච්ච කෙනෙක් උපරිම තව ආත්ම 7ක් උපදින. උපරිම ඉපදුනොත් ආත්ම 7යි. ඒ උපදින ආත්මවල පවා සුගතිය ඉපදුනත් දිවිය ලෝක ඉපදුනත් කාටත් ජරාමරණ තියෙන සෝකයේ දුක ඇති වෙනවා. ඉපදීම දුකක්මයි. ඒ ආත්ම 7 තුළ යම් දුකක් විදිනවනං ඒ දුක හරියට අර පුංචි ගල් කැට 7 වගේ කියෝ. හැබැයි විඳල අවසන් කරපු දුක්ටික මේ පොළොවෙ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ කියලා හිතන්න කිව. දැම් බලන්න ඒ දේශනා බුදු හාන්දුරුව දේශනා කරේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ගැන. සෝතාපන්න පලට පත් නොවෙච්ච පෘතජ්ජනයක් ගැන හිතන්න. ඔබ ගැන හිතලා තේරුම් ගන්න
මම කොතනද ඉන්න මන් තව කොච්චර දුක් විඳල ඇද තවත් කොච්චර විඳල විඳින්න වෙනවාද කියලා හිතන්. සෝවාන් පලට පත් නොවෙච්ච පුද්ගලයා සසර විඳපු දුක් ප්‍රමාණය අර පොළොවෙ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ නම්. ඔහුට අනාගතේ තව විඳින්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයක් අර වැලි කැට පස් කැට වගේම තමයි. ඔහුට තව කොච්චර කාලයක් සංසාරය කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් තව අනාගතය කොහේ අයිද මොන අපායි වැටෙයිද. කොච්චර දුක්විද විද අනාගත සංසාරි තව යන්න තියෙනවත් අපි කවුරුත් දන්නේ. ඒ නිසා පිංහතුනේ ධර්මය ලැබිච්ච වෙලා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ. අප්‍රමාදිය බුදුහාන්දුරේකයි පෙන්වේ මහනෙන. බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු. මේ සංසාර ගමනි භයානකකම දන්නවනං සතරාපායි වැටි වැටි යන මේ භයානක සංසාර ගමනෙන් මේ ලැබිල තියෙන මනුස්ස ජීවිතය වටිනාකම දන්නවනං හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්ස්වීනවා වගේ. ආයුදයකින් පහරක්කාප කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ කටහිත තිබුණත් ධර්මය අවබෝධ කරන්න විශාල උත්සාහයක් වීරයක් ගන්නවා කීවා සංසාර බය දකිනවා නම්. බොහෝ වෙලාවට මිනිස්සුන්ට තියෙන සංසාර බය දකින්නේ. ඒක බණ ඇහෙනකොට දැම් මේ බණටික අහගෙන ඉන්නකොට හිතෙන්න්න පුළන් ඇත්තන එන්න. හම්බෝ අපි ඉන්න සංසාරය කියලා හිතෙන්න්න පුළුව. අපායකට වැටුනොත් නිරේකට වැටුනොත් ප්‍රේත ලෝකෙකට වැටුනොත් මට කාගෙනම් පිහිටත්ද කියලා හිතෙනවා බණ අහනකොට මතක්කේ. ඒත් හැමෝටම නෙමෙයි. ධර්මය අනුව හිතන ඒ ධර්මය අනුව කල්පනා කරන යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනාට විතරක් හිතෙනවා. අනිත් අයට එහෙම හිතෙන්නෙත් නෑ. සමහරයට මේ ඇහෙනකොට කැමතිනෑ. ඒ අය ඒකට හිතන්නවත් කැමතිනෑ. යනාපායක යන්න ඇත. සමහරු හිත නොම මට අපාය හොඳයි කියන. අර බණහනයටත් විහිළු තහළු කරන. උඹල දිවිලෝ කියන්න නිව හදන්නේ. උඹල ගැලවියල්ලකු අපි අපායන්න. තවත් සමහරු කෙනවා ඔක්කොම නිවන් දැක්කොත් අපාඉන්න කවදේ නිසා අපිට අපාය හොඳයි කියෙන්. ඔය වගේ පණ්ඩිත කතා කියා. සමහරු ධර්මය ඇහෙනකොටවත් යන්තන් සිතුවිල්ලකින්වත් අනේ මට ගැලවෙන්න තියෙනවනන් කියලා එහෙම හිතන්නේවත් නැති කොච්චර ඉන්නවද ලෝකෙ. ඒ අතර පිංහතුනී බණපදයක් අහද්දි හිත පහදිනවා කියලා කියන විශාල පෙර පිනක්මයි. කෙනෙකුට බණ ඇහෙනකොට ධර්මය ඇහෙනකොට හිත පහදිනවන. අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නං කියල හැඟීමක් හිතේ උපදිනවන. ඒ සංසාරික පිනක්මයි. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන්න විදිහට අපිට අහිමි වෙයිද. බලන්න මේ ලෝකෙ තියෙන විපද්දිහා. අද වෙනකොට මිනිස්සු මොන තරම් බයකින් තැති ගැනීමකින්ද ලෝකෙ ජීවත් වෙලා ඉන්න කියල බලන්න. මීට අවුරුද්ධකට කලින් ඔබ හිතන් මේ වසංගතය ගැන අහපුුවත් නැති දන්නේවත් නැති කාලේ මිනිස්සු හිතපු දේවල් මවපු සිහින ලබන අවුරුද්ධ මෙහෙම කරනවා මෙහෙම කරනවා මේ විදිහට ජීවත්වෙනවා. අද අවුරුද්දක් යනකොට අද ලෝකෙ සත්‍යය තාම බෙහෙතක් හොයාගෙන නැති මේ වසංගතේ තව අවුරුදු කීයක් අපිට මෙහෙම ඉන්න වෙයිද. අනාගතයේ මොන තරන් දරුණු මට්ටමට මේ රෝගි ලෝකෙ පැතිරෙයිද. ලෝකෙ බලවත්ම රටවල් ලෝකෙ බලවත්ම ලෝක නායකයම් පවා මේ රෝගීට ගොදුරුණානං අපි කොහොම බේරිලා අනාගතය ජීවත්වෙන්නද. අද බේරිලා හිටියට තාම අපි බේරිලා හිටියට අනාගත ලෝකයේ මොන විදිහට කවද බෙහෙතක් හොයාගන්න ලැබෙයි අපි දන්නේ නෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනින් මේ රෝගයට බෙහෙත් හොයාගෙන අවශ්‍යද හොයාගෙන මේ අසරණ වෙලා ඉන්න හැමෝටම ලෝකයාටම සුවපත් භාව ඇතිකරගන්න ලැබේවා කියලා අපි මෙස්සිතින් ප්‍රාර්ථනා කරන. හැබැයි යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්න කෙනා අප්‍රමාදීව ධර්මයයි දියුණු කරන්න ඕන. ඒ නිසා වෙන කරන්න විකල්පයක් නෑ අපිට. අපිට කරන්න ඉපදුනානන් දුකක්ම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඉපදීම දුකක් මයි ජාතිපි දුක්කං. ඉපදුනානං ඒ කාන්තින් ලෙඩ වෙනවා නොයෙක් ලෙඩ රෝග. බලන්න දවසින් දවස මොන තරන් ලෙඩ රෝගවලට මිනිස්සු ගොදුරු වෙනවාද. ඉපදුනානං ඒ කාන්තින් ලෙඩ වෙනවා. වයසට යනවා. කවදක් කොතන කොයි මොහොතේ හෝ මරණයට පත්වෙනවා.
සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මිනිස්සු අඩනවා වැලපෙනවා දුක්විනිනවා පපෝට ගහගන්නවා සුසුමේලනවා සිහිනැතුව වැටෙනවා විලාප දෙනවා මනුස්සලෝක දිහා හොඳට විමසල බලන්න මිනිස්සු කොච්චර දුක්විදිනවාද මේක තමයි ලෝක ස්වභාවේ මෙන්න මේ ස්වභාවේ තේරුම් අරගෙන මේ ලෝකෙන් ගැලවෙන්න මහන්සිගන්න මිදෙන්න මහන්සිගන්න තේ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරන පිංහතුනේ ඒ වගේම විශේසින් මේ වසංගත රෝගයෙන් අපේ ලංකා භූමිය ආරක්ෂාවේවා ඒ වගේම ලෝකෙ පුරාම අසරණ භාවයට පත්වෙලා ශ්‍රී ලාංකිකයවල් බොහෝ පිරිසක් ලෝකෙ බොහෝ රටවල ජීවත්වෙනවා අපේ රටට එන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙකුට එන්න විදිහක් නැතුව ඉන්නවා මැදපෙරදික යුරෝපය බොහෝ රටවල්වල ඒ රටවල්වල වේගෙන් මේ රෝග ව්‍යාප්ත වෙලා තියෙනවා තිගෙනනි සාපයේ හැම දෙනාටම සුවපත් භාවය ආශිර්වාද කරමින් විශේසිෙන් ඔබ දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනය නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවේ උතුම් බක්කුල මහරහත්තන් වහන්සේ. අසංකේයකුත් කල්ප ලක්ෂයක් තිසේ සසරේ මහා පින්කරගෙන නිරෝගි සම්පත්තිය වෙනුවෙන්ම සසර පින්කරපු කෙනෙක් ඒකා සංකයේ කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයකට පෙරයි විවරණ ගත්තේ නිරෝගි භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්. සසරි බොහෝ පින් කල්ල පෙර බුද්ධ ශාසනවල විපස්සි බුදු හාමුදුරන්ගේ කාලේ භික්‍ෂූන් වහන්සේලා ලක්ෂයක් සඟ පිරිස හිමාල මහ වනාන්තරයේ ඉන්නකොට විස සහිත පුෂ්පයන්ගේ සැර ආග්‍රහණය කරලා ඒ ආග්‍රහණෙන් විපුෂ්පක කියලා ලෙඩක් පැතිරිලා ගිය. එදා තනියම ඉරදියෙන් ඉර්දිමත් තාපසේ කැටියට බක්කුල තාපසයන් වහන්සේ බෙහෙත් කරලා ලක්ෂයක් සංඝයා සුවපත් කර. ඒ මහා පිම් බලයෙන් සසර පාරමී බලයෙන් ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් අරහත්වයට පත්වෙලා කිසිම ලෙඩක් තියා කිඹුහුමක්කත් ජීවිතේ කයට වෙහෙසක් දැනු අරලු ගෙඩියක තරංවත් පුංචි බේතක්කත් කවදාවත් ගත්තේ නෑ කියෙන්. නිරෝගීවම අවුරුදු 160ක් වැඩහිඳලා පිරිනිවන් පෑවේ. උන්වහන්සේගේ උතුම් 13 වහන්සේලා අහසේම පිරිනිවන් පාල. ඒ සමන් කැකුළු ප්‍රමාණ 13 වහන්සේලා පහලට වැටෙන්නේ. උන්වහන්සේ අධිෂ්ඨාන කර අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට නිරෝගි සම්පත්තිය පිණිස වන්දනා කළ පින් රැස් කරගන්න. මාගේ මේ 13 වහන්සේලා බොහෝ කාලයක් මේ ලෝකෙ වැඩ සිටිත්වා කියල. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලංකා භූමියයට ලෝකයාටම සැලසේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලේ හැම දෙනාටම විශේෂෙන් අපි බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් සුවිශේෂී මහා සෑයක් අඩි 130ක් කුස පූජනීය චෛත්‍යයක් හොරණ දික්කේනපුර සීල ස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය දැන් ඉදි කරනවා. මේ වෙනකොට චෛත්‍යයේ 80%ක කොටස් අවසන් වෙලා තියෙනවා. මේ දිනවල චෛත්‍යයේ බඳ පේශාවලලු කපරාදු කිරීමේ කටයුතු සිදුවෙන්නේ. ඉතින් මේ චෛත්‍ය අපි නොදුරු අනාගතය අවසන් කරලා මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසා පූජා කරන ඒ උතුම් මහා සෑය බක්කුල මහා සෑය මේ ඉදිවෙන බක්කුල මහා සෑය පිහිට ආශිර්වාදය තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලයෙන් රුවන්වැලි මහා සෑය අටමස්ථාන සොළොස්මස්ථාන අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආදී ඒ උතුම් පූජනීය පුණ්‍ය භූමියවල ආශිර්වාදය ලක්වාසි ලෝවාසි හැම දෙනාටම මේ රෝග බිය දුරුවේවා වසංගත බිය දුරුවේවා හැම දෙනාටම සුවපත් භාවයම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සදහැවතුනි ඔබ වෙනුවෙන් අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ විසින්. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික
ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනි. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ කැස්බෑව ගුරුගම හරහා මාවිත්තර පාර අංක 48 ඒ දරණ නිවසේ පදිංචි ආදරණීය පුත් ගාමිණී ගුණරත්න, ලේලිය ගෝතමී ගුණරත්න සහ මුණුපුරා නලින් ගුණරත්නය සහ නුවරඑළියේ පදිංචි ලිලියන් උඩුරාවන පවුලේ දූ දරුවන් වන සුජීවා, තුෂාරී, නිශාන්ත, තිලකසිරි සහ මිනිබිරියන් වන කෞශල්‍යා සහ තත්සරණී ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ වැලිගම, බටවල, පාතේගම, කොහොඹල වත්තේ පදිංචිව සිට මීට වසර 10කට පෙර පරලෝ සැපත් වූ ආදරණීය පියාණන් අබේවික්‍රම ගුණරත්න ජිනදා සහ ආදරණීය මෑණියන් වූ තල්දුව ගමගේ අමරාවතී සහ ආදරණීය මාමණ්ඩිය වන උණවටුන ගමගේ ගුණසේන යන අයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම මෙම ධර්ම දානමය පින්කමෙන් ලැබෙන අනුසස් පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරම සුන්දර නිර්වාණලාභය පිණිසම හේතු වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක්ව තිබුණා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සෑම දෙනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. දායකත්වයේ දරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය සේම කරන කියන කටයුතු සාර්ථක වේවා. ග්‍රහ අපල දොස් ප්‍රහීන වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගැන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7.1 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.